ආයුබෝවන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සඳුනේ ලියනාරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස් තල වෙත. ආර්ථික අර්බුදයෙන් මිදීමට මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට දැනට පවතින ණය ගෙවා දැමීමට චීනයෙන් තවත් ණයක්. විදුලි බිල 100%කින් ඉහළ දැමීමට අවසර. මිල වැඩි නොකර ගෑස් ලබා දිය නොහැකි බව ලිට්‍රෝ සමාගමක් කියයි. සයින්ද මරුතු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු යලි ගොඩ ගැනීමට අධිකරණයෙන් නියෝග. දිනෙන් දින උග්‍රවන ආර්ථික අර්බුද. මේ අවුරුදු කාලේ මහජන බැංකුව ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. දැනට පවතින ණය ගෙවා දැමීමට චීනයෙන් තවත් ණයක් ලබා දීමට යෝජනා කර ඇතැයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ වැඩබලන අධ්‍යක්ෂකා ඇන් මරී විදෙස් මාධ්‍ය වෙත ඊයේ ප්‍රකාශ කර තිබුණේ මෙරට ණය අර්බුදය පිළිබඳව මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමග පසුගියදා ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි. ඒ අනුව මෙරට බදු ප්‍රතිශතය ඉහළ දැමීම, නිදහස් විදේශ විනිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම තුළින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදයෙන් මිදීමට හැකි බවයි ඇය සඳහන් කළේ. කෙසේ වෙතත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී උද්දමන අනුපාතය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද ඇය අවධාරණය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දෙන මූල්‍ය වැඩසටහනේ ප්‍රමාණය සහ එය ලැබීමට ගතවන කාලය පිළිබඳ විදෙස් මාධ්‍ය අධ්‍යක්ෂවරියගෙන් විමසා ඇති නමුත් ඇය ඊට නිසි පිළිතුරක් ලබා දී නැහැ. මේ අතර ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම වල තවදුරටත් පහත හෙලා තිබෙනවා. ඒ අනුව මීට පෙර පැවති CC තත්වයේ සිට සිලෙක්ටිව් ඩිෆෝල්ට් දක්වා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමා ඇතැයි සඳහන්. දින 30ක කාලයකින් පසුව 2023-2028 කාලයේදී කල්පිරීමට නියමිත ස්වෛරීත්ව බැඳුම් කර පොලී ගෙවීම මගහැරීම මත ශ්‍රේණිගත කිරීම ඩී මට්ටම දක්වා තවදුරටත් පහත වැටිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එම කාලය තුල ශ්‍රී ලංකා රජයේ අදාළ ගෙවීම් සිදු කරනු ඇති බවට අපේක්ෂා කළ නොහැකි බවද ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පවසනවා. කෙසේ වෙතත් මෙය මෙරට ඉතිහාසය තුළ රටපත්ව ඇති පහළම ශ්‍රේණිගත කිරීම බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බරපතල ආර්ථික අර්බුදයේ හමුවේ මේ වන විට ෆිච්, මූඩීස් සහ ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම ඍණාත්මක ලෙස පහත හෙළුවා. මෙවන් පසුබිමක ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැටලුකාරී බැවින් දැනට පවතින ණය ගෙවා දැමීම සඳහා චීනෙන් තවත් ණයක් ලබා දීමට යෝජනා කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද සඳහන් කළා. චීනය දැනට දක්වන ස්ථාවරය තමයි ඔවුන් ලෝකේ පුරාම විවිධ රටවලට ණය දීලා තිබෙන නිසා එක රටකට පමණක් ඒ ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ගියොත් ඒක ඔවුන්ගේ අනෙක් රටවලටත් බලපානවාය කියලා. ඒ නිසා ඔවුන් ඒ වෙනුවට යෝජනා කරලා තිබෙනවා ණය ප්‍රතිව්‍යුහගත කරනවා වෙනුවට අපේ දැනට තිබෙන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්නට සූදානම් කියලා. ඉතින් මේක මූලික සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ. මම හිතන්නේ මුදල් ඇමතිතුමා මේ පිළිබඳව සවිස්තරාත්මකව ඉදිරියේදී පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කිරීමට නියමිතයි. ඒ වන විට අපිට සත්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු අද අඛණ්ඩව දෙවන දිනටත් නියමිත වේලාවට පෙර අත්හිටුවීමට සිදු වුණා. ඒ අනුව එහි ගනුදෙනු සිදු කළේ විනාඩි 5ක පමණ කාලයක් පමණයි. දිනේ ගනුදෙනු අවසානයේ සීළු කොටස් මිල දර්ශකයේ 8.38කින් පහළ ගොස් ඒකක 6884.01 ලෙසින් සටහන් වුණා. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේද 9.87කින් පහළ ගිය අතර එහි අගය සටහන් වුණේ ඒකක 2122.94ක් ලෙසයි. මෙරට බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන් වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණු මිල අද රුපියල් 348ක් ලෙසින් වාර්තා වී තිබුණා. එමෙන්ම මෙරට මෙහෙම්වල නිරත ජාත්‍යන්තර වාණිජ්‍ය බැංකුවක් අද දිනේදී ඩොලරයක විකුණු මිල රුපියල් 355ක් ලෙසින් දක්වා තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණු මිල අද සටහන් වුණේ රුපියල් 346යි
749ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 333.788ක්. මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණ පසුගිය මාර්තු මාසයේදී පෙර වසරට සාපේක්ෂව 47.9කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව මාර්තු මාසයේදී ඔවුන් මෙරටට එවූ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 318.4ක්. මාර්තු මාසයේ ප්‍රේෂණ පෙබරවාරි මාසයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගියද සාමාන්‍යයෙන් ඕනෑම වසරක මාර්තු මාසයේ ප්‍රේෂණ ඉහළ යන්නේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයට පෙර ඔවුන් මෙරට නෑහිතවතුන්ට මුදල් එවීම හේතුවෙන්. රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ පාරිභෝගික භාණ්ඩ හා සේවා මිලද නිරන්තරයෙන් ඉහළ යනවා. ඒ අනුව ආනයනික සිමෙන්ති කොටයක මිලද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 500කින් ඉහළ ගියා. ඒ අනුව ආනයනික සිමෙන්ති කොටයක නව මිල රුපියල් 2850ක්. මේ අවුරුදු කාලේ මහජන බැංකුව ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. Multiple devices එකවර connect කළ හැකි internet like a boss SLT Mobitel Fiber. විදුලි බිල 100%කින් ඉහළ නැගවීමට මහජන උපයෝගීතා කොමිසමේ ආණුමැතිය හිමිව තිබෙනවා. මේ අතර ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185කින් ඉහළ ගියා. ඒ අනුව නව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860ක්. ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව විදුලි බිල 100%කින් ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. කෙසේ වෙතත් එය නිසි ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කරන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ. මෙවන විට ලංකා විදුලි බල මණ්ඩලයට දෛනිකව සිදුවන පාඩුව රුපියල් මිලියන 500කට ආසන්න බවයි වාර්තා වන්නේ. ඒ අනුව විදුලි උත්පාදන වියදමට ගැළපෙන ආකාරයේ මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතු බව අමාත්‍යවරයා පවසනවා. කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ අදත් දෙවයින පුරා පැය 3යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා. හෙට දිනේදීත් ඒ හා සමාන කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ. ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනයද මිල සූත්‍රයක් යටතේ සිදු කරන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ. කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ ආර්ථිකයේ තෝරාගත් විවිධ ක්ෂේත්‍රවලට ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ තනිව ආනයනය කර භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීම සඳහා 2022 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඛනිජ තෙල් ආනයනය සම්බන්ධයෙන් සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතුවලා ජනතා බලවත් අපහසුතාවයටපත් වුණා. එම ගැටලු ඉදිරි කාලයේදී අවම කර ගැනීම පිණිස විශේෂයෙන්ම එරට තෝරාගත් අංශ සඳහා ඔවුන් විසින්ම ඛනිජ තෙල් ආනයනය කිරීම පිණිස අවශ්‍ය සහයෝගය ලබා දීම විශේෂයෙන්ම විදුලි බල ක්ෂේත්‍රයේ දීවර ක්ෂේත්‍රයේ සහ අපනයන සම්බන්ධ කරුවන්ට අවශ්‍ය ඉන්ධන ඔවුන් විසින් ආනයනය කර ගැනීම ඇතුළු තෝරාගත් පිරිසක් වෙනුවෙන් එම අනුමැතිය ලබා දීමට අවශ්‍ය සංශෝධන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විද්‍යාන පනත ඇතුළත් කරන්නට අවශ්‍ය යෝජනාවක් ඉදිරිපත් කළ තිබෙනවා. එහිදී රටේ ආර්ථික ක්‍රියාකාරම් සඳහා ඉන්ධන අවශ්‍ය වන අංශ තෝරාගෙන ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයෙන් තනි ආනයනය කර භාවිතා කිරීම සහ බලපත්‍රයක් ලබා දීම යෝග්‍ය බව හඳුනාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විද්‍යාන පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට බලශක්ති ඇමතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට තමයි කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙන්නේ. ගෑස් හිඟයද තවමත් මගහැරී නැහැ. කෙසේ වෙතත් ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් රැගත් නෞකා දෙකක් මෙම සතිය තුළ දෙවයිනට ළඟා වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා. ඉන් ගෘහස්ත LP ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද උදෑසන කොළඹට පැමිණි බවයි වාර්තා වුණේ. ඒ අනුව එම ගෑස් තොග බෙදා හැරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම හෙට සිට ආරම්භ වනවා. එමෙන්ම මුදල් ගෙවා ඇති තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3600ක නෞකාවක් අනිද්දා දෙවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළා. ජනතාව තවමත් ගෑස් නොමැතිව පීඩාවට පත්ව සිටින පසුබිමක ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා අද ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මිල වැඩි නොකළහොත් ගෑස් ලබා දීමට නොහැකි බවයි. අපිට පැහැදිලිවම පේනවා අපි විකුණන්නේ 2600ට. හැබැයි මේ අපිට 4600ක් වෙන ගෑස් එක අපේ තියෙන බොට්ලින් ප්ලාන්ට් එකේ අපි මේක බෝතල් ගත කරන්න ඕනේ. බෝතල් කතා කරලා අපි මේක බෙදා හැරීම් ජාලයක් අපේ නියෝජිතව හරහා තමයි ගෙනියන්නේ. මොකද නියෝජිතවත් ලංකාව පුරා බෙදා හරින්න ඕනේ. ඒ කට්ටියට වියදමක් තියෙනවා. ඒ කට්ටියට ලාභයක් දෙන්න ඕනේ. ඒ බෙදා හැරීම් වලට. එතකොට ඒ දෙනකොට අනිවාර්යයෙන්ම මේ වෙනකොට ගෑස් සිලින්ඩරයකට යන ඇත්ත මුදල රුපියල් 5500කට කිට්ටු ගණක් වෙනවා. හිතන්න අපිට අපි දවසකට අපි ඇත්තටම මේ දවස්වල ඉල්ලුම තියෙනවා බෝතල් ලක්ෂයක් විතර. 80000ත් ලක්ෂයක් අතර ප්‍රමාණයක්. ලක්ෂයක් කියලා හිතුවොත් එහෙම එකකින් රුපියල්
2500ක් 3000ක් පරක් පාඩු වෙනවා. එතකොට 2500යි ලක්ෂයක් කියලා ගත්තොත් මිලියන 250ක්. දවසක පාඩුව මේ දවස්වල ගෑස් විකිනෙනවා නම් කෝටි 25ක දවසක පාඩුවක් සිද්ධ වෙනවා. එතකොට මේ සම්පූර්ණ මුදල මේක රජයේ ආයතනයක් මේ දෙන සහනේ ඇත්තටම රජය ලොකු කාලයක් දීගෙන ආවා. ඒ දීපු හින්දා ගෑස් සමාගමට නෙමෙයි මේක පාඩු වෙන්නේ. මේක රටේ මහ ජනතාව තමයි අනිත් පැත්තෙන් දරන්න ඕනේ. අපිට මේ ප්‍රශ්නෙන් එළියට යනවා. වෙන විකල්පයක් ඇත්තේම නැහැ. මොකද මේ වෙනකොට අපි බිලියන 10ක් කෝටි 1000ක් බැංකු වලට ණයයි. ඒකින්ද මේ වෙලාවේ අපිට ගෑස් ගෙඩීමේ හැකියාවක් නැහැ. හරි මිදලට විකුණුන්නේ නැත්තම්. ඉතින් මේ தත්ත්වය වළක්ව ගන්නවා නම් එකම දේ අපිට මේ හරි මිදලකට ලාභ ලබන්න නෙවෙයි ලාභ ලැබුවා කියලා ලාභේ නැතුව තමයි අපි ඔය මිල සංශෝධනයක් අපේ මම ඉන්නත් කලින් යෝජනා කරලා තිබ්බේ. මේක කාලයක් ඉඳන් කතා කරපු දෙයක්. මට ඔබතුමාලට මේ කාරණේ කියන්න වීම විතරයි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක පහුගිය අවුරුද්ද පුරාවටම ආපු ප්‍රශ්නික යෝජනාවල පියවරක් හැටියට තමයි මිල සංශෝධනයක් ඇවිල්ලා තියෙන්නේ. පවතින ගෑස් හිඟේ හමුවේ ජනතාව භූමි තෙල් මිලදී ගැනීමට ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් වල රැඳී සිටි අයුරු අදත් දැකගත හැකි වුණා. Multiple devices එකවර connect කළ හැකි internet like a boss SLT Mobitel Fiber. ප්‍රවෘත්ති තුලින් කෙටි විරාමයක් දැන්. පාර්ලිමේන්තු බලතල ශක්තිමත් කිරීම සඳහා වන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙනවා. මේ ඒ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළවූ අදහස්. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම පිළිබඳව යෝජනාවක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර හිදී 19 වන සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පදනම් කරගෙන වඩාත් සුදුසු 21 වන ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතක් සකස් කිරීම පිණිස කැබිනට් මණ්ඩලය ඊයේ අවසර ලබා දීලා තිබෙනවා. මේ රටේ ජනතාවගේ සහ විවිධ අංශයන්හි ඉල්ලීම් වලට ඇහුම්කන් දෙමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූ සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට බලය පැවරෙන සහ බලකේන්ද්‍ර දෙකක් නැවත නිර්මාණය නොවන ආකාරයේ සමතුලනයක් ඇතිවන ලෙස අවශ්‍ය එම 50 කෙටුම්පත් සංශෝධන යෝජනා ඉදිරිපත් කරන කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. එහිදී එම ඉදිරි කටයුතු ඉතාම කඩනමින් උදුරු කාලයේදී සිදු වනු ඇති. ඊයේ කැබිනට් මණ්ඩලයෙන් තීන්දුව කරා ඇමරිකානු ඩොලර් 75000 සිට ඉහළට 75000 1,50,000 2,00,000 දක්වා කොටස් තුනකට කඩලා ඒ මහ සහාධිපත්‍ය නිවාස මිලදී ගන්නා විදේශිකයන් සඳහා වසර 5 සිට 10 දක්වා දීර්ඝ කාලින වීසා නිකුත් කිරීම. දෙවෙනි එක තමයි අපිට යම්කිසි විදේශිකයෙකුට ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන්න පුළුවන් නම් ඒ තැන්පත් කරන අයටත් අවුරුදු 10ක වාස වීසා ලබා දෙන්නට ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කරා. මම හිතනවා මේකත් මේ වෙලාවේ අපේ රටේ තියෙන විශාල ඩොලර් අර්බුදයටත් යම්කිසි ආකාරයක සහනයක් වේවිය කියලා. දැන් මේ වෙනකොට ආණ්ඩුවේ බහුතර බලය ගිලිහිලා ගිහිල්ලාද ඔබතුමාලා සතුව ඒ සම්බන්ධයෙන් ලේඛනයක් තියනවාද කී දෙනෙක් ආණ්ඩු පක්ෂයට පක්ෂපාතී කියන එක සම්බන්ධයෙන්? අපි දන්නා තරමට අපි දන්නේ පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂයට අමතරව මත 39 දෙනෙක් කියලා තියෙනවා උන් ස්වාධීන වෙනවා කියලා. ඒ හැරුණු විට කිසිම කෙනෙක් අපි දන්නා තරමට නම් කියලා නැහැ ආණ්ඩුවට විරුද්ධ වෙනවා කියලා. ආණ්ඩුවට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන පාගමන අද මහනුවර නගර මැදෙන් ආරම්භ වුණා. පාගමන මහනුවර සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතයි. ජන පීඩකින් එළවන සමගි බලපාගමන ලෙස නම් කර ඇති මේ පාගමන අද පිරවරු 9ට පමණ මහනුවරින් ආරම්භ කළා. මැයි මාස 1 වෙනිදා පාගමන කොළඹට පැමිණීමට නියමිත අතර අද පසුරුවේ මාවටැන්ල නගරයෙන් පළමු දිනට පාගමන අවසන් කෙරුණා. පොදුජන බලවේගයක් තුලින් පොදුජන ආශිර්වාදයෙන් බිහිවන අපේම රටයක් කරහා මේ රට ගොඩනැගීමේ වැඩ ලංකා වාසී සියලුම ජනතාවගෙන් පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා අත්වල බඳගනිමු එකතු වෙමු රට ගොඩනගමු දේශපාලන ඩීල් වලට රැවටෙන්න එපා ඇමති අගමැති
ජනාධිපති පුටුමාරු ඩීල් වලට රැවටෙන්න එපා. ඩීල් වලින් තොර පොදු ජන ආශිර්වාදයෙන් පිහිදෙන මහජන ආශිර්වාදය ලබාගත් රජයකට අපි සූදානම් වෙනවා. ගාලු මුවදර ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට නිර්පාක්ෂික ජන අරගලයේද තවදුරටත් පැවැත්වෙනවා. රටේ වත්මන් ගැටලු විසඳීමට නිසි කලට නිසි තීරණ නොගත් ජනපති අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉවත් වන්නයි බල කරමින් ජනාධිපති කාර්යාලය අසල ක්‍රියාත්මක නිර්පාක්ෂික අරගලයට අදට දින 18ක්. ඊයේ රාත්‍රියේදීත් අරගල භූමියට විශාල පිරිසක් එක්ව සිටියා. මේ අතර ගාලු මුවදර අරගලයට සහාය දක්වමින් ඊයේ අරලිගහ මන්දිරය අසල ආරම්භ කළ විරෝධතාවයද තවදුරටත් ක්‍රියාත්මකයි. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවයි. අරලිගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටින මේ පිරිස ඉවත් කිරීමට නියෝග කරන්න ඉල්ලා කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීමක් ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළා. මහා හිමිවරුන්ගේ අදහසට හිස නමනු බැයින් තිස්ස මහරාම වටරවුම අසලදී මහා සංඝරත්නය අද පෙරවරුවේ සත්‍යග්‍රහයක නිරත වුණා. කොළඹ ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට ක්‍රියාත්මක ජන අරගලයට සහාය පළ කරමින් ඊයේ සහ අදත් දිවයින පුරා විරෝධතා රැසක් සංවිධානය කර තිබුණා. මේ අතර ආණ්ඩුවට එරෙහිව තරුණ ප්‍රජාව ගෙන යන විරෝධතාවයට සහාය පළ කිරීමක් ලෙස එළඹෙන 28 වෙනිදා රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු වෘත්තීය සමිති එක්ව එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා. මේ රටේ මිනිස්සු බහුතරයක් අද ආණ්ඩුවට ගෙදර යන්න කියනවා. නමුත් මේ ගෙදර යන්න කියන මේ අවිහිංසාවාදී අරගලයට කිසිදු ප්‍රතිචාරයක් දක්වන ස්වභාවයක් අපිට දේශපාලන ශේෂ්ත්‍රය තුලම පේන්නේ නැහැ. මේ රටේ සිද්ධ වෙන දේවල් අඩු ගානේ ටීවී එකෙන්වත් දකින්නවද අග්‍රාමාත්‍යවරයා කියලා අපිට පැහැදිලි නැහැ. නමුත් ඒකම අපි දකිනවා විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න 225ම අද බලන්නේ මේ ඕජස් ගලන තුවාලේ විකුණගෙන කන්න. ඒ නිසා මේ ජනතාව මේ කරන අරගලය, මේ රට අයිති මේ තරුණ ප්‍රජාව කරන මේ අරගලය ජයග්‍රහණය කරවීමේ වගකීමක් අඩු ගානේ කෙටි කාලීනවවත් ගන්න බැරි පාර්ලිමේන්තුවේ 225ම මං හිතන්නේ මතක තියාගන්නට ඕනේ මේ පරණ දේශපාලනය කරලා නැවත මේ රටේ බලයට පත් වෙන්න තමුන්නාන්සලාට බෑ කියන එක. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ජන අරගලය දිනවන්න අද වෙනකොට පාර්ලිමේන්තුවේ විපක්ෂය ඇතුළු කිසිවෙක් මේ වෙනතෙක් කටයුතු කළා නැහැ. ඒ නිසා තමයි අපි වෘත්තීය සමිති විදියට එළියට ඇවිල්ලා තියෙන්නේ. අපි වෘත්තීය සමිති විදියට බලාපොරොත්තු වෙනවා මේ ජන අරගලය ජයග්‍රහණය කරවීමේ මාවතට ගෙනියන්න. 28 වෙනිදා අපි නැවත ආරම්භයක් තියෙනවා මේ රටේ ඒකාබද්ධ සියලු වෘත්තීය සමිති එකතු වෙච්ච වර්ජනයක්. ඒ වගේම 5 වෙනිදා අපි හර්තාලයකට යනවා. ඒ හර්තාලයේ සමහර විට අපිට අකණ්ඩව ගෙන යන්නට වෙයි. ලබන 28 වෙනිදා ලංකාවේ සමස්ත මහා වැඩ වර්ජනයක් ඇඳලා තිනවා. ඒකට සමගාමීව අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ මොහොතට අදාළව ගත්තාම රටේ ජනතාව විශාල පීඩනයට පත්ලා ඉන්නේ. නිසා අපි හිතුවා තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්‍රය අපි වර්ජනයට යන්නේ නැහැ. නමුත් අපි එදින අපේ වර්ජනයට සහයෝගය දක්වමින් අපි දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාවලියක් රට පුරා ප්‍රධාන රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ පාගමන් විශාල ප්‍රමාණයක් අපි සංවිධානය කරලා තිනවා. ප්‍රවෘත්ති තුලින් නැවතත් කෙටි විරාමයක්.
තමන් අග්‍රාමාත්‍ය තනතුර හැර නොයන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති පළාත් සභා මන්ත්‍රී සංසදය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒත් සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. අම්පාර සයින්දු මරුදු ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වුවන්ගේ සිරුරු කොටස් හෙට යළි ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා කියා සිටියේ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හස්තු නැබැත්තාගේ බිරිඳවල පුලස්ති මහින්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ DNA හඳුනා ගැනීම සඳහා අදාළ සිරුරු කොටස් මෙලෙස ගොඩ ගැනීමට නියමිත බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ඒ සඳහා කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමි වුණා. අම්පාර මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙන අතර හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා රජයේ රස පරීක්ෂකවරයා සහ විමර්ශන නිලධාරීන් එම අවස්ථාවට එක්වීමට නියමිතයි. පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමක් අතරතුර 2019 වසරේ අප්‍රේල් 26 වෙනිදා නිවසක් තුළ සිදු වූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගිය බව ප්‍රකාශ කෙරුණද සිරුරු කොටස් හමු වුණේ පුද්ගලයන් 16 දෙනෙකුගේ පමණයි. එසේම සාරා නැමැත්තිය ඉන්දියාවට පලා ගිය බවටද තොරතුරු වාර්තා වූ අතර සැබවින්ම එම සැකකාරිය පිපිරීමෙන් මිය ගියද නැත්ද යන්න පිළිබඳව මෙම පරීක්ෂණය හරහා තහවුරු කර ගැනීමට හැකිවනු ඇති. මේ අතර කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන්ගේ ඥාතීන් සිදු වූ හානියට බන්දි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල ඉදිරියේ ඊයේ කැඳවනු ලැබුවා. පෙත්සම් වලට විරෝධතා ගොනු කිරීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ අවසන් වූ අතර හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා තවත් දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව විරෝධතා ගොනු කිරීම ලබන අගෝස්තු 5 වෙනිදා සිට අවසන් කරන බවද දිසා විනිසුරුවරයා දැනුම් දුන්නා. පාස්කු ප්‍රහාරයෙන් අගතියටපත් පාර්ශව මෙලෙස වන්දි ඉල්ලා මීගමුව දිසා අධිකරණයේ පෙත්සම් 182ක් සහ කොළඹ දිසා අධිකරණයේ පෙත්සම් 102ක් ගොනු කර තිබෙනවා. ඖෂධ හා ශල්‍ය උපාංග වර්ග 101ක් ඉන්දිය රජය මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. ඒවා රැගත් නෞකා හෙට මෙරටට ළඟා වීමට නියමිත බවයි සඳහන් වන්නේ. ඉන්දිය නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් මෙම ඖෂධ හා ශල්‍ය උපකරණ මෙරටට රැගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ. දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල එළඹෙන 28 වෙනිදා එළවලු තොග බෙදා හැරීම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා. රජයට එරෙහිව අනිතා රාජ්‍ය සේවකීන් පෞද්ගලික අංශයේ සේවකීන් ඇතුළු පිරිස සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් කොළඹ මැනින් වෙළඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එළවලු තොග එවීමට කටයුතු නොකරන ලෙසට කළ ඉල්ලීම අනුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා. පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා සම්මුතිකාමීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු මොහොතක් ලෙස මෙම අවස්ථාව සැලකෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් විසින් අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව අදහස බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඊට අදාළව බෙහෙවින්ම වැදගත් වනුයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැගීම බවද එහිදී වැඩිදුරටත් දැක්වෙනවා. ඒ සඳහා නිශ්චිත කාල රාමු තුළ ක්‍රියාත්මක කළ යුතු යෝජනා 8ක්ද මැතිවරණ කොමිෂන් සභාව දක්වා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායකය ඉවත් කිරීම හෝ බලතල සීමා කිරීම හෝ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම සහ රටට විදේශ විනිමය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සහිත ව්‍යාපෘති අමාත්‍යාංශ සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වන විශේෂ අමාත්‍යාංශ ඇති කිරීම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට හා බෙදා හැරීමට විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මහජන නියෝජිතයින්ට ලබා දෙනු ලබන අධි වරප්‍රසාද සීමා කිරීම වැනි යෝජනා එහි ඇතුළත් වනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් 2022 සිට 2025 දක්වා කාලය සඳහා ගුවන් යානා 21ක් කුලියට ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 3කට කල් දමන ලෙස කෝප් කමිටුව එම සමාගමට නිර්දේශ කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා කුලියට ගැනීම සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇති වූ සාකච්ඡා අනුව ගෙනා යෝජනාවක් මත ඊයේ එම සමාගම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට පවතින ගුවන් යානා 24න් කිහිපයක් ඉදිරි කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා ලබා ගැනීම ශනිකව කළ නොහැකි නිසා මෙම ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බැවින් නිසි පරිදි එම කටයුතු ආරම්භ දැන්වීම පළ කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ
සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් කෝප් කමිටුවට පෙන්වා දුන්නා. මේ අනුව අදාළ වෙළඳපොළ තත්ත්වය සලකා බලා මෙම ක්‍රියාවලිය සඳහා මාස 6ත් මාස 12ත් අතර කාලයක් ගතවන බවත් වඩාත් විනිවිද භාවයකින් යුතුව අමාත්‍යාංශය හරහා මෙම කටයුතු සිදු කරන බවත් සභාපතිවරයා පැවසුවා. කෙසේ වෙතත් ගුවන් යානාවල සේවා කාලය අවසන් වන විට ඒ සඳහා ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම ගුවන් සේවය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් බව පිළිගන්නා නමුත් රටේ වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඒ පිළිබඳ වඩාත් අවධානයක් යොමු කරමින් අදාළ අවශ්‍යතා සපුරා ගැනීම වැදගත් බවයි කෝප් කමිටුව පෙන්වා දුන්නේ. ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව සමාලෝචනය කරන ලෙසත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න සොයා බලන ලෙසත් සංචාරක අමාත්‍යාංශය සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට කෝප් කමිටුව උපදෙස් ලබා දුන්නා. තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නිසි පරිදි සකස් කිරීම සහ අදාළ ප්‍රසම්පාදනය කැබිනට් අමාත්‍යවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් තීරණයක් ලෙස සිදු කරන ලෙස කමිටුව වැඩිදුරටත් දැනුම් දුන්නා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් දැන් තවත් කෙටි විරාමයක්. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. අනිත්තා දිනේදී රුපියල් මිලියන 35,000ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. 2025 වසරේ ජුනි මාස පළමු වනදා කල්පිරෙන පරිදි රුපියල් මිලියන 20,000ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර එදින වෙන්දේසියට නිකුත් කෙරෙනු ඇති. තවත් රුපියල් මිලියන 15,000ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර 2027 වසරේ මැයි මාස පළමු වනදාට කල්පිරෙන පරිදි එදින වෙන්දේසියට නිකුත් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ. ක්‍රීඩා පිටේ තොරතුරු වෙතයි දැන් අවධානය. නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්ව තිබෙනවා. ඉතාලියේ පැවැත්වෙන මීටර 150 තරඟ ඉසව්වට සහභාගී වෙමින් ඔහු මෙම නව වාර්තාව පිහිටුවා ඇති බවයි වාර්තා වුණේ. එම තරගයේදී තරගය තත්පර 15යි මිනිත්තු 16කින් නිමක් කරමින් සිය නව වාර්තාව පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත් වුණා. IPL තරගාවලියේ ඊයේ පැවති තරගෙන් ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංස් කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් කිංස් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 187. එහිදී ශිඛර් ධවන් නොදැවී ලකුණු 88ක් සහ බානුක රාජපක්ෂ ලකුණු 42ක් රැස් කළා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට පන්දු අර 20 අවසානයේ කඩලු 6ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි. තරගයේ වීරයා ශිඛර් ධවන්. තරගාවලියේ 39 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම් අතරයි. මෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අපේ අලුත් හමුවන්නේ හෙට සවස් 6:55ට. ඔබ සැමට සුබ රාත්‍රියක්.